අයිබෝවන් ළමයි අපි අද බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට අපි ගිය සුමානේ වීඩියෝ එකෙන් කතා කළා මිශ්‍රණ ක්‍රමයේ ආශ්‍රිත ගණනය කිරීම ගැන උණුසුම් ද්‍රව්‍යයක් සිසිල් ද්‍රව්‍යයක් සමග මිශ්‍ර කරපුවාම කොහොමද වෙන්නේ කියන එක ගැන කතා කරලා ඔයගොල්ලන්ට අභ්‍යාස ටිකකුත් අපි කතා කළා තමයි ගිය වීඩියෝ එකේ නැවැත්තුවේ දැන් අපිට එතන ඉඳලා කතා කරගෙන යන්න තමයි තියෙන්නේ අපි බලමු අද දවසේ මේ තුන්වන වීඩියෝ එක මේක ඔයගොල්ලන්ට යන මේ තුන්වන වීඩියෝ එකෙන් අපි මොනවද කරන්න කියලා බලාපොරොත්තු වෙන්නේ අපි මෙතනදී බලාපොරොත්තු වෙනවා අද මිශ්‍රණ ක්‍රමය මගින් ලෝහයක විශිෂ්ට තාප ධාරිතාව හොයන්න යන්නේ. කුඩා කැබලි වශයෙන් තිබෙන ලෝහයක විශිෂ්ට තාප ධාරිතාව කොහොමද හොයන්න යන්නේ කියලා තියෙන අපගොල්ලෝ මාතෘකාව ලියා ගන්න. මිශ්‍රණ ක්‍රමය මගින් ලෝහයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම. මිශ්‍රණ ක්‍රමය මගින් ලෝහයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම. එතනවා දැන් ඔයගොල්ලෝ මාතෘකාව ලියාගත්තයි කියලා ලෝහයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම මිශ්‍රණ ක්‍රමය මගින්. ඒක යටතේ අනුමාතෘකාවක් ලියන්න අවශ්‍ය උපකරණ සහ ද්‍රව්‍ය. අවශ්‍ය උපකරණ සහ ද්‍රව්‍ය. අවශ්‍ය උපකරණ සහ ද්‍රව්‍ය. අපිට දැන් මොනවද මේකට අපි ගෙනල්ලා තියාගන්න ඕන උපකරණ. ඒවා ටික අපි ලිස්ට් එකක් ගන්න යන්නේ උපකරණ කියලා අපි ලියාගමු. 1 පළවෙනි උපකරණය නිකල්සන් තාපකය. නිකල්සන් තාපකය. 2 මන්ත දණ්ඩ සහිත කැලරිමීටරය. 2 මන්ත දණ්ඩ සහිත කැලරිමීටරය. 3 තාප පරිවාරක බඳුන. තාප පරිවාරක බඳුන. 4 උෂ්ණත්වමාන. 4 උෂ්ණත්වමාන. 5 තෙදඬු තුලාව. තෙදඬු තුලාව. 6 බන්සන් දාහකය හා තෙපාව. බන්සන් දාහකය හා තෙපාව. ඔය තමයි අපිට අවශ්‍ය වෙන උපකරණ වෙන්නේ. තව අපිට ඕන නම් මේකට ගන්න පුළුවන් තාප පරිවාරක පියන කියලා. බඳුනට පියනකුත් තියෙන එක වෙනම ලියන්න ඕනේ නෑ. තාප පරිවාරක පියන කියලා කියන්න පුළුවන්. උෂ්ණත්වමානය, මන්තය, නිකල්සන් තාපකය, කැලරිමීටරය ඔය ටික තමයි අපිට ඕන වෙන්නේ. බන්සන් දාහකය, තෙපාව ඔන්න ඔය කොටස් ටික අපිට ඕන වෙනවා. අවශ්‍ය ද්‍රව්‍ය විදිහට අපිට ඕන වෙනවා කුඩා කැබලි වශයෙන් තිබෙන ලෝහය. දැන් අපි මොනවා හරි ලෝහයක නම් හොයන්නේ අපි තුමු ඇලුමිනියම් කියලා. ඒතර ඇලුමිනියම් කැබලි ගන්න වෙන්නේ. ඊයම් නම් ඊයම් ලොකු කුට්ටියක් ගන්න ඊයම් බෝල වගේ කුඩා කැබලි තමයි මේ සඳහා අපි යොදාගන්නේ. ඒතර ඕනනම් අවශ්‍ය ද්‍රව්‍ය විදිහට ලියන්න පුළුවන් විශිෂ්ට තාප ධාරිතාව සෙවිය යුතු ලෝහයේ කුඩා කැබලි. විශිෂ්ට තාප ධාරිතාව සෙවිය යුතු ලෝහයේ කුඩා කැබලි. ඊට අමතරව අපිට ඕන වෙන්නේ ජලය. හරි. එහෙනම් දැන් අපි පරීක්ෂණයට අවශ්‍ය උපකරණ ටික ලෑස්ති කරගත්තා. දැන් අපි දැන් මේ පරීක්ෂණය කරන්න යන ලැබ් එකේ දැන් ඔයගොල්ලෝ චිත්‍ර රූප මවා ගන්න. දැන් අපි මේ පරීක්ෂණය මේ ලැබ් එකක් තුල කරන්න යන්නේ කියලා. දැන් අපි ඔන්න බඩු ටික ගෙනල්ලා තියාගෙන ඉන්නවා. සමහරවිට දැන් ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති නිකල්සන් තාපකය කියන්නේ මොකක්ද කියලා. මම ඒක දැන් ඇඳලා පෙන්වන්න යන්නේ. අපි පරීක්ෂණය ආරම්භ කරන්න ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට කියන්නම් මොකද්ද මේ නිකල්සන් තාපකය කියන්නේ කියලා. ඒක මෙන්න මේ වගේ එකක්. මේක විශේෂ උපකරණයක්. නිකල්සන් තාපකේ නැතත් මේ පරීක්ෂණය කරන්න පුළුවන්. නමුත් නියම ස්ටෑන්ඩඩ් එකට අපි කරනවා නම් මෙන්න මේ විදිහට තමයි නිකල්සන් තාපකයේ තියෙන. මේක භාජනයක් මෙහෙම වෙනම බඳුනක්. මේක ඇතුලේ තියෙනවා තවත් බඳුනක් කොහොම. මෙන්න මේ බඳුනෙන් මෙහෙම නලයක් ඇවිල්ලා තියෙනවා එළියට. ඔය විදිහට තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා පොඩි දොරටුවක්. ඉහළ පහළ යවන්න පුළුවන් මේ ඔසවන්න පුළුවන් දොරටුවක් තියෙනවා මෙතන. මේ තියෙන එක ඒ දොරටුව ඊට පස්සේ
අපි මේක වෙනම භාජනයක් මේකට සවි කරලාමයි තියෙන්නේ. මෙතන අපි දාලා තියෙනවා ජලය. ඔය හරිය තියෙන ජලය. එතකොට මේක ජලය සහිත භාජනයක්. අපිට මේකට උෂ්ණත්වමානයක් දාලා තියන්නත් පුළුවන්. ඔය ආකාරයට ඔය තියෙන උෂ්ණත්වමානය එකක් දාලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ මේ තමයි නිකල්සන් තාපකය. මේක විශේෂ උපකරණයක්. මේක අපිට තෙපා උඩ ඔහොම තියලා බන්සන් 1000කින් පත් කරන්න පුළුවන්. බන්සන් 1000කින් පත් කරන්න පුළුවන්. එතකොට මේක ජලය නටනවා. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ ඇතුළත තියෙන වාචනය තුළට අර කුඩා බෝල වශයෙන් ඇති ලෝහය හැබලි ටිකක් මේකට දාන්න. ඔන්න ඔය විදිහට තියෙනවා. එතකොට මෙන්න මේකේ මේ ආකාරයට නෝකට අපි කියනවා නිකල්සන් තාපකය කියලා. ඔය තමයි නිකල්සන් තාපකය. එතකොට මේකෙදි මේ ලෝහ කැබලි කොහොම දැන් ජලය නටන්න පුළුවන්. ජලය නටනකොට අපි දන්නවා මේකේ උෂ්ණත්වය සෙල්සියස් 100යි. එතකොට කොච්චර හත් කෙරුවත් මීට වඩා උෂ්ණත්වය ඉහළ යන්නේ නැහැ මේක ඇතුලේ. ඒ නිසා අපි දන්නවා මේක ඇතුලේ තියෙන මේ ලෝහ බෝලවල මේ තියෙන ලෝහ කැබලි ඒ ලෝහ කැබලි වල උෂ්ණත්වයත් ජලයේ උෂ්ණත්වයම වෙන්න ඕන ටික වෙලාවක් යද්දි. ඒකත් 100යි. ඔය තියෙන එක. හරි. එතකොට අපි ඉස්සෙල්ලාම මේ පියවරේදී කරන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා නිකල්සන් තාපකය කියන්නේ මොකක්ද කියලා. නිකල්සන් තාපකය කියන්නේ මෙන්න මේ විදිහට තිබෙන උපකරණයක්. මේකේ මේ තියෙන්නේ එසවිය හැකි දොර. එතකොට මේකේ එසවිය හැකි දොරක් තියෙනවා. ඒ දොර ඔසෝලා අපිට පුළුවන් ඔය බෝල ටික ඔතනින් අනිත් පැත්තට මේ විදිහට මේකේ තියෙන ලෝහ මේ නලයේ දිගේ මෙහාට යවන්න. ඒතර ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. එතකොට මේක තරමක් විශාලයි. අපි සම්බන්ධ කොට අදින්නම් ආයේ. අය තියෙන එසවිය හැකි දොර මේක තහඩුවක් කුඩා තහඩුවකින් තමයි මේ දොර හැදිලා තියෙන්නේ. මේ මොසපුවම මේකේ තියෙන ලෝහ කැබලි මේකට ගමන් කරන්න පුළුවන්. ඒකට ඔය තමයි නිකල්සන් තාපකය. අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ නිකල්සන් තාපකයට ජලය දාලා එතකොට මේ අර විශිෂ්ට තාප ධාරිතාව හොයන්න ඕන ලෝහ කැබලි ඇතුළට සකස් කරලා මේ රූපේ ආකාරයට මේ ජලය නැටීම සඳහා පද්ධතිය සකස් කරන එක. ඒක තමයි පළවෙනි පියවර විදිහට අපිට ලියන්න පුළුවන්. නමුත් මේක තමයි අපි ආරම්භයේදී කරන්නේ. අපි ඉස්සෙල්ලාම ඒක ලියාගමු. ලියන්න පරීක්ෂණයේ පියවර කියලා මාතෘකාව ලියන්න. පරීක්ෂණයේ පියවර 1 පළවෙනි පියවර පහත රූපේ දැක්වෙන පරිදි නිකල්සන් තාපකය තුළට විශිෂ්ට තාප ධාරිතාව සෙවිය යුතු ලෝහයේ කුඩා කැබලි නැතහොත් කුඩා බෝල ඇතුල් කර දාහකය යොදා තාපය සැපයීම එනම් මොන හරි 1000ක් යොදලා තාපය සැපයීම කරනවා. ඒක තමයි පළවෙනි පියවර. ඊට පස්සේ දෙවනි පියවර අංක 2. දෙවනි පියවර තමයි අපි කරනවා. අපි ඉස්සෙල්ලාම කරන්නේ මෙන්න මේ වගේ අපි ගන්නවා අර
කැලරි මීටරය අරගෙන ඒකට දානවා මන්ත දණ්ඩක් දාලා අපි හෙදඬු තුලාව ආධාරයෙන් එහි ස්කන්ධය මැන ගැනීම තමයි අපි කරන්නේ. එහෙනම් අපි ඊළඟ පියවර විදිහට ලියාගමු. කැලරි මීටරයට මන්ත දණ්ඩ දමා එහි ස්කන්ධය මැන ගැනීම. එහෙනම් ඔන්න ඒක හරි. ඊට පස්සේ දෙවනි ඊළඟ පියවර විදිහට අපිට ගන්න පුළුවන්. අපි දැන් මොකද කරන්නේ? මෙන්න මේ කැලරි මීටරයට දානවා 3න් 2ක් විතර ජලය දාලා මේකට ජලය අපිට වඩා හොඳයි පරිසර උෂ්ණත්වයට වඩා සෙල්සියස් 5කින් විතර අඩු ජලය මේකට දාන එක. පරිසර උෂ්ණත්වයට වඩා සෙල්සියස් 5කින් විතර අඩු ජලය දාලා ස්කන්ධය මැන ගන්න එක තමයි අපි කරන්නේ. මේ පළවෙනි ස්කන්ධය අපි M1 කියලා ගත්තොත් දෙවෙනි ස්කන්ධය M2. දැන් අපි M1 මඩිදි මොන හරි අපි අගයක් හිතලා ගමු. අපි හිතනවා මේකේ අගය ග්‍රෑම් 200යි කියලා. එහෙනම් හිස් කැලරි මීටරයට අපි ග්‍රෑම් 300 කියලා ගමු. ග්‍රෑම් 300යි. ඊට පස්සේ මේකට 3න් 2ක් විතර ජලය දාලා අපිට නැවත ස්කන්ධය කිරා ගන්න පුළුවන්. අපි එතකොට හිතනවා ග්‍රෑම් 500යි කියලා. එහෙමනම් ඔයගලන්ට තේරෙනවා ජලයේ ස්කන්ධය ග්‍රෑම් 200ක් වෙන්න ඕන. එහෙනම් අපි දෙවනි පියවර අපි ලිව්වා. දැන් තියෙන්නේ තුන්වෙනි පියවර. තුන්වෙනි පියවර විදිහට අපි ලියා ගමු. කැලරි මීටරයෙන් 3න් 2ක් පමණ. පරිසර උෂ්ණත්වයට වඩා සෙල්සියස් 5කින් පමණ අඩු ජලය යොදා එහි ස්කන්ධය මැන ගැනීම. එහෙනම් දෙවනි පියවර හරි. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ විදිහට අපි මේ කැලරි මීටරය තාප පරිවාරක බඳුනක් තුල තියෙනවා. එතකොට තාප පරිවාරක බඳුනක් තුල කැලරි මීටරය තියෙනවා. එතකොට අපිට පේන්නේ මේ විදිහට ඔය තියෙන්නේ තාප පරිවාරක බඳුන. මෙතන තාප පරිවාරක කොටසකුත් තියෙනවා මේ විදිහට. එහෙම තියලා අපි ඒක උඩින් අර කැලරි මීටරය තියෙනවා. මේ තියෙන්නේ කැලරි මීටරය. එතකොට මේක ඇතුලේ මොනවද තියෙන්නේ? කැලරි මීටරය ඇතුලේ ජලය තියෙනවා. ඔය විදිහට ජලය තියෙනවා. ඊට අමතරව අපිට මේක මේ තාප පරිවාරක බඳුන ඕනනම් හදාගන්නේ අපිට මේ විදිහට තාප පරිවාරක ඇතුළේ තියලා මේ හරියට කුළුම් වගේ දේවල් ඇතුළු කරන්න පුළුවන්. නැත්නම් රිජිඩ් ෆෝම්. ඒකට මේක සම්පූර්ණයෙන්ම තාප පරිවාරක බඳුන නැත්නම් රිජිඩ් ෆෝම් බඳුනක් ගන්නත් පුළුවන්. ඔය විදිහට. ඔන්නම තියෙනවා. ඒකට මේක ඇතුලේ අපිට දකින්න පුළුවන් මන්ත දණ්ඩ තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේකට උෂ්ණත්වමානයක් දානවා. උෂ්ණත්වමානයක් දාලා ඔහොම තියලා මේක උෂ්ණත්වමානයක් දාලා අපි මේකේ උෂ්ණත්වය මැන ගැනීම කරනවා. ඒකට ආරම්භක උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය 30යි නම් දැන් අපි හිතනවා දල වශයෙන් මේක තියෙන කීය විතරද 25 විතර. මොකද 5කින් විතර අඩු ජලය අපි දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට හිතෙනවා නම් මෙතනින් මේ දැල්ලෙන් තාපය මේකට යයි කියලා අපිට පුළුවන් තාප පරිවාරක තහඩුවක් මේ හරියෙන් තියන්න. මේකේ තාපයේ රස්නේ මේකට එන එක වළක්වන්න. එහෙම පුළුවන්. එහෙම ලොකුවටම අවශ්‍ය නැහැ. මොකද අපි ඕන වෙලාවට විතරයි මේක ළඟට ගන්න. දිගටම ඔහොම තියන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ විදිහට තාප පරිවාරක බඳුනේ තියලා ජලයේ ආරම්භක උෂ්ණත්වය මැන ගන්නවා. ජලයේ ආරම්භක උෂ්ණත්වය අපි T1 කියලා ගමු එකට. T1 මැන ගැනීමක් කරනවා. T1.
ඒක අපි හිතනවා සෙල්සියස් 25යි කියලා. එහෙනම් අපිට ඊළඟ පියවර විදිහට ලියා ගමු. කැලරි මීටර ජලය සහිත කැලරි මීටරය රූපේ දැක්වෙන ආකාරයේ තාප පරිවාරක බඳුනක තබා එහි ඇති ජලයේ ආරම්භක උෂ්ණත්වය මැන ගැනීම. එහෙනම් ජලයේ ආරම්භක උෂ්ණත්වය මැනගත්තා. හරි. එහෙනම් ඒ පියවරත් ඉවරයි. දැන් තියෙන්නේ ඊළඟ පියවර. ඊළඟ පියවරේදී අපි කරන්නේ දැන් මෙන්න මේකේ දැන් තියෙන ජලය හොඳටම නටනවා. දැන් අපි කලින් මේක සකස් කළේ. හොඳටම නටනකොට උෂ්ණත්වය කීයද? 100යි. දැන් මේ 100ට මේ ලෝහ බෝල තේරම රත් වෙලා තියෙනවා. දැන් අපි කරන්නේ මෙන්න මේ එසවිය හැකි දොර නැත්තම් මේ තහඩුව සෙමෙන් ඔසෝලා මේ ලෝහ බෝල එකින් එක මේකට වැටෙන්න සලස්සනවා. වැටෙන්න සලස්සද්දී අපිට අර ජබොක් ගාලා වැටෙන්න සලස්සන්නේ නැහැ. ජබොක් ගාලා වැටුනොත් මොකද වෙන්නේ? මේකේ තියෙන ජලය එළියට වීසි වෙනවා. ජලය එළියට වීසි වුණොත් එහෙම වෙන්නේ මේකේ අපි ගත්තු ජලයේ ස්කන්ධය අඩුවීමක් වෙනවා. ඒකට නිවැරදි පාඨාංක ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි එකින් එක අර ජලය වීසි නොවන පරිදි පරිස්සමින් මේකට දානවා. ඒ දාන අතරතුර මන්ථනය කරනවා. මන්ථනය කරමින් උෂ්ණත්වයත් බලනවා. සාමාන්‍යයෙන් අපි ওই විදිහට මේ ලෝහ බෝල අපිට යවන්න පුළුවන් මේ උෂ්ණත්වයට වඩා මේකේ තියෙන උෂ්ණත්වයට වඩා පරිසර උෂ්ණත්වය අපි 30යි ඊට වඩා 5කින් විතර වැඩි වෙනකම් මේ ලෝහ බෝල දාලා මන්ථනය කරමින් ඉන්නවා. ඒක අපි දන්නවා මේ රස්නේ බෝල දානකොට පද්ධතියේ උෂ්ණත්වය ඉහළ යාමක් සිද්ධ වෙනවා. අන්න ඒ දේ තමයි අපි ඊළඟට කරන්නේ. අපි එහෙනම් ඊළඟ පියවර විදිහට ලියා ගමු. නිකල්සන් තාපකය තුල ඇති නටන ජලයේ තිබෙන ලෝහ බෝල එකින් එක පරිස්සමින් කැලරි මීටරය තුලට ඇතුල් කිරීම. ඒ සඳහා නිකල්සන් තාපකයේ ඇති එසවිය හැකි දොර එසවිය යුතුය. මෙහිදී ජලය පිටතට වීසි නොවනසේ ලෝහ බෝල ඇතුල් වීමට සැලැස්විය යුතුය. හරි. ඊළඟ පියවර. ඊට පස්සේ අපි කරන්නේ මන්ථනය කරමින් අපි මන්ථනය කරන්නේ මේ මන්ත්‍ර දණ්ඩල්ලා මෙහෙම සෝනවා. මෙහෙම මන්ථනය කරමින් අපි බලනවා මේකේ ඉහළ යන උෂ්ණත්වය අපි පරිසර උෂ්ණත්වයේ 30 නම් තිබුණේ ඊට වඩා 5කින් වැඩි වෙන්නේ. ඒ කියන්නේ 35 විතර වෙනකන් වැඩි වෙනකන් අපි මේ ලෝහ බෝල ක්‍රමක්‍රමයෙන් ඇතුල් කරමින් තමයි ඔය වැඩේ කරන්නේ. අපි එන ඊළඟ පියවර විදිහට ලියා ගමු. පද්ධතියේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා සෙල්සියස් 5කින් පමණ වැඩි වන තෙක් ලෝහ බෝල ඇතුල් කරමින් මන්ථනය කිරීම. හරි. ඊට පස්සේ ඊළඟ පියවර.
ඊළඟ පියවර තමයි මේ ඉහළ ගිය පද්ධතිය ඉහළ ගිය උපරිම උෂ්ණත්වය මැන ගන්නවා. අපි ඒකට T2 කියලා කියනවා. T2 මැන්නොත් ඒක අපි ආසන්න වශයෙන් අපි කියන්න ඕන කීයක් විතරද තියෙන්නේ? 35ක් විතර වෙනකම්. මොකද පරිසර උෂ්ණත්වය තියෙනවා ඊට වඩා 5කින් වැඩි වෙනකම් තමයි ওই වැඩේ කරන්නේ. එහෙනම් අපි ඊළඟ පියවර විදිහට ලියා ගන්න පද්ධතියේ ඉහළ ගිය උපරිම උෂ්ණත්වය මැන ගැනීම. පද්ධතියේ ඉහළ ගිය උපරිම උෂ්ණත්වය මැන ගැනීම. ඊට පස්සේ තියෙන්නේ අවසන් පියවර. අවසන් පියවර තමයි දැන් අපි මොකද කරන්නේ? උෂ්ණත්වයත් මැනලා ඉවරයි. දැන් අපි මේ කැලරි මීටරය විදියට අරගෙන තෙදඬු තුලාව මත තියලා ජලය තියෙනවා දැන් මේකේ. ඊට අමතරව තව මොනවද තියෙන්නේ මේක ඇතුලේ? ලෝහ බෝල තියෙනවා. අර ඇතුල් වෙච්ච. එතකොට අපි ලෝහ බෝල සහිත මෙන්න මේ විදියට කැලරි මීටරයේ ස්කන්ධය මැන ගන්න ඕනේ. එහෙනම් අපි ඊළඟ පියවර විදිහට ලියා ගමු. ලෝහ බෝල සහිත කැලරි මීටරයේ ලෝහ බෝල සහිත කැලරි මීටරයේ අවසන් ස්කන්ධය මැන ගැනීම. අවසන් ස්කන්ධය මැන ගැනීම. අපි හිතනවා ඒක M3 කියලා. අපි M3 වල අගය ගමු ග්‍රෑම් 600යි කියලා. එතකොට ග්‍රෑම් 600යි කියලා අපි හිතුවොත් ලෝහ වල ස්කන්ධය වෙන ලෝහ දාන්න ස්කන්ධය 500යි. දැන් ලෝහ බෝල දැම්මයින් පස්සේ ස්කන්ධය 600ක් වෙලා තියෙනවා. ඒ විදිහට වෙන්න පුළුවන්. ඉතින් මම මේ නිකන් අගයන් ගත්තා. ඔය අගයන් ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. නිකන් දල අදහසක් විදිහට ගත්තා. හරි. දැන් එහෙමනම් අපි පියවර ටික ඇඳලා මේ විස්තර කරලා ඉවරයි. ඔයගලන්ට මේ රූපය ඇඳ ගන්න පුළුවන්. ඔයගලන්ට මේ වීඩියෝ එක නවත්තලා ඊට පස්සේ මේ රූපය ඔයගලන්ට ඇඳ ගන්න. මේ රූපය දැන් ඔයගලන්ට හොඳින් පේනවා. ඒ පේන රූපය ඔයගලන්ට පොතේ ඇඳ ගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ පාඨාංග ටික අරගෙන ගණනය කිරීම ටික කරන්න. දැන් වීඩියෝ එක නවත්තලා ඔයගලන්ට මේක බලන්න පුළුවන්. හරි මම හිතනවා දැන් ඕගොල්ලෝ රූපේ ඇඳගෙන ඉවරයි කියලා. දැන් අපි රූපේ ඇඳගෙන ඉවර නම් අපි බලමු එතනින් එහාට මොනවද තියෙන්නේ. අපි ඊළඟට ලියා ගන්න අනුමාත්‍රිකාවක් විදිහට පාඨාංක කියලා. පාඨාංක කියන අපි මොනවද මේකෙන් මැනලා ගන්න. මොනවද අගත්තු වගයන්. ඒවා තමයි අපි පාඨාංක විදිහට සටහන් කරන්නේ. ඒ පාඨාංක විභාග වල ගහනවා පිළිවෙලින්. ඒතර පාඨාංක පිළිවෙලින් ඇහුවොත් අපි පළවෙනි පාඨාංකයේ විදිහට ගත්තේ මොකක්ද? පළවෙනි පාඨාංකයේ විදිහට ගත්තේ අංක 1 විදිහට ගත්තේ මෙන්න මේ විදිහට මන්ත දණ්ඩ සහිත හිස් කැලරි මීටරයේ ස්කන්ධය. එහෙනම් පළවෙනි පාඨාංකයේ විදිහට ලියා ගමු මන්ත දණ්ඩ සහිත හිස් කැලරි මීටරයේ ස්කන්ධය. මන්ත දණ්ඩ සහිත හිස් කැලරි මීටරයේ ස්කන්ධය. ඒක එතනින්ම M1 සමානයි අපි ග්‍රෑම් 300යි කියලා මම අගයකුත් දෙන්නම්. අපිට ගණනය කරගන්න පහසු හින්දා. පළවෙනි පාඨාංකය හරි. දෙවෙනි පාඨාංකය මොකක්ද මතකද? අපි මේක දාලා මේකට දැම්ම ජලය. මේ විදිහට. ජලය දාලා අපි නැවත ස්කන්ධය කිරා ගත්තා. එහෙනම් අපි දෙවෙනි පාඨාංකයේ විදිහට ලියා ගමු ජලය සහිත කැලරි මීටරයේ ස්කන්ධය. ජලය සහිත කැලරි මීටරයේ ස්කන්ධය. ඒක අපි ගත්තේ ග්‍රෑම් 500යි කියලා. ඒක M2 සමානයි වරහන් ඇතුළේ වුණ කමන්නේ නිකන් සමානයි කියලා ග්‍රෑම් 500යි අපේ පහසුවටයි මම ඒ අගයන් දෙන්නේ. නැත්තම් M1 M2 වලින් විතරක් අපිට තියන්න පුළුවන්. තුන්වෙනි පියවර. මතකද තුන්වෙනි පාඨාංකය. තුන්වෙනි පාඨාංකය ලෙස අපි ගත්තේ මේක අපි තාප පරිවාරක බඳුනක තියලා ඊට පස්සේ උෂ්ණත්වය මැන්නා. එහෙනම් ඒකනේ අපේ තුන්වෙනි පාඨාංකයේ උෂ්ණත්ව මානය දාලා උෂ්ණත්වය මැනගත්තා. අපි ඒකට ගත්තේ T1. T1 අගය අපි හිතමු සෙල්සියස් 25යි කියලා. එහෙනම් අපි ලියාගමු තුන්වෙනි පාඨාංකයට ජලයේ ආරම්භක උෂ්ණත්වය. ජලයේ ආරම්භක උෂ්ණත්වය. ඒ තමයි තුන්වෙනි පාඨාංකය.
ඊට පස්සේ හතරවෙනි පාඨාංකය තමයි අපි ගත්තේ අර ලෝහ බෝල ඇතුල් කළයින් පස්සේ ඉහළ ගිය ජලයේ උපරිම උෂ්ණත්වය. ඒ උපරිම උෂ්ණත්වය අපි සාමාන්‍යයෙන් දල වශයෙන් 35ක් විතර වෙනකන් අපි ලෝහ බෝල දැම්මයින් පස්සේ එළැරි අපි ඒක තමයි ඊළඟ පාඨාංකයේ විදිහට වෙන්නේ. ලෝහ බෝල එකතු කළ පසු ජලයේ ඉහළ ගිය උපරිම උෂ්ණත්වය. ලෝහ බෝල එකතු කළ පසු ජලයේ ඉහළ ගිය උපරිම උෂ්ණත්වය. ඒක T2 සමානයි 35යි කියලා අපි ලියමු. අරක T1 සමානයි 25යි, මේක T2 සමානයි 35යි. ඊට පස්සේ අපිට අවසාන පාඨාංකය ඒ තමයි ලෝහ බෝල සහිත කැලරිමීටරය තුල ඇති සියලු ද්‍රව්‍යයන්ගේ ලෝහ බෝල සහිත කැලරිමීටරය තුල ඇති සියලු ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය ගත්තා. ඒතර මේකේ මන්ත දණ්ඩ තියෙනවා, ලෝහ බෝල තියෙනවා, චලය තියෙනවා. එහෙනම් අපි ලියාගමු ලෝහ බෝල සහිත කැලරිමීටරය ඇති සියලු ද්‍රව්‍යයන්ගේ නැත්නම් සියලු ද්‍රව්‍යයන් සහිත කැලරිමීටරයේ ස්කන්ධය. ලෝහ බෝල සහිත කැලරිමීටරයේ අවසාන ස්කන්ධය ගලුවත් කමක් නැහැ. ස්කන්ධය. ඒක එනවා අපි ගමු M3 සමානයි ග්‍රෑම් 600යි. එහෙනම් දැන් ඕගොල්ලෝ ඔන්න පාඨාංක ටික ගත්තා. පාඨාංක පහක් අපි ගත්තා. මොනවද පහ කියලා දැන් ඕගොල්ලෝ දන්නවා. 30 කැලරිමීටරයේ ස්කන්ධය ගත්තා. මන්ත දණ්ඩ දාලා ජලය සහිත කැලරිමීටරයේ ස්කන්ධය ගත්තා. ජලයේ ආරම්භක උෂ්ණත්වය ගත්තා. ඉහළ ගිය ජලයේ උපරිම උෂ්ණත්වය ගත්තා. කැලරිමීටරය සහ එහි අන්තර්ගත සියලු ද්‍රව්‍යවල ස්කන්ධය ගත්තා. කැලරිමීටරය සහ එහි අන්තර්ගත සියලු ද්‍රව්‍යවල ස්කන්ධය ග්‍රෑම් 600යි. දැන් අපිට තියෙන්නේ ගණනය කිරීම. මම හිතනවා දැන් ඕගොල්ලෝ අර රූපය ඉඳගෙන ඉවරයි, ඒ පාඨාංක ටික ලියාගෙන ඉවරයි කියලා. ඒකට ඒ පාඨාංක ටික ලියාගෙන ඉවරුණයින් පස්සේ දැන් අපිට කතා කරන්න තියෙන්නේ ගණනය කිරීම ගැන. ලියා ගන්න ගණනය කිරීම. right. ඒකේ අඩතේ තරුවක් දාලා ලියන්න. ගණනය කිරීම සඳහා ඉහත ලබාගත් පාඨාංකවලට අමතරව තව අගයන් දෙකක් දැනගත යුතුය. මොනවා කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? ඔය ගත්ත ඒවාට අමතරව තව අගයන් දෙකක් අපි දැනගන්න ඕන. එකක් තමයි ලියන අංක 1. පළවෙනි දැනගත යුතු දෙක ජලයේ විශිෂ්ට තාපධාරිතාව ඒක අපි දැනගන්න ඕන. ඒක විභාග වලට අහනවා. ඒ අහන ඒවා තමයි මම මේ දෙන්නේ. ජලයේ විශිෂ්ට තාපධාරිතාව අපි දන්නවා. ඒක කීයද? 4200යි. ඒ 4200යි. ඊට පස්සේ තව දැනගත යුතු දෙයක් තියෙනවා ගණනය කරන්න ඉස්සෙල්ලා. ඒ මොනවද දැනගන්න ඕන? ඒ තමයි අපි අර කැලරිමීටරයත් තාපය ගන්න ඕනේ. එහෙනම් කැලරිමීටරයේ හදලා තියෙන ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාව සාමාන්‍ය කැලරිමීටරය හදන්නේ තඹ වලින්. තඹවල විශිෂ්ට තාපධාරිතාව වෙන්නේ 400ක්. ඒතර අපි ඒකත් ලියාගමු 2 කැලරිමීටරය සාදා ඇති ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාව කෙටියෙන් බීටාදා කියලා ලියන්නේ. විශිෂ්ට තාපධාරිතාව අපි ඒකට වරහන් ඇතුළේ ලියාගමු 400යි කියලා. 400. හරි. අපිට ඕනනම් අපි ඉංග්‍රීසි අකුර වලින්ම දානවා නම් අපි ජලයේ වීථාදා වලට අපි දාමු C1 කියලා. කැලරිමීටරයේ වීථාදා වලට අපි දාමු C2 කියලා. ඒකට C2 යගේ 400යි, C1 යගේ 4200යි. එහෙනම් ඒ ටික හරි. අපි හොයන්න යන ලෝහයේ විශිෂ්ට තාපධාරිතාව තමයි අපි හොයන්න යන්නේ. නැත්නම් පරීක්ෂණය කරන් යනකොට අමතක වෙනවා මොකක්ද අපි හොයන්න යන්නේ කියලා. අපි හොයන්න යන්නේ ලෝහවල විශිෂ්ට තාපධාරිතාව. ඔය ලෝහ සමහරවිට ඊයම් වෙන්න පුළුවන්, ඇලුමිනියම් වෙන්න පුළුවන්, යකඩ වෙන්න පුළුවන් මොනවා හරි ඒ වගේ විශිෂ්ට තාපධාරිතාව දැන් හොයන්න යන්නේ. එහෙනම් ගණනය කිරීම කියලා ලිව්වා. ඒකේ යටතේ අපි කරුණකුත් ලිව්වා. මොනවද අපි දැනගන්න ඕන කරුණු කියලා. දැන් මේ ගණනය කිරීමේදී අපි කොහොමද ගණනය කරන්න යන්නේ?
දැන් මේ ගණනය කරන්න යද්දි දැන් ඕගොල්ලෝ හොඳටම දන්නවා මේ තියෙන කැලරි මීටරය. කැලරි මීටරයේ ඇතුලේ ජලය තියෙනවා. ජලය සහ කැලරි මීටරයේ ආරම්භයේ තිබුණේ සෙල්සියස් 25. සෙල්සියස් 25 තමයි තිබුණේ. ඊට පස්සේ අපි මේකට ලෝහ බෝල දැම්මා. ලෝහ බෝල දැම්මහම ලෝහ බෝල වල ආරම්භක උෂ්ණත්වය කීයද? ලෝහ බෝල වල ආරම්භක උෂ්ණත්වය. අන්න ඒක අපිට අර පාඨාංක වලට දෙන්න බැරුව ගිය තැන. ඒ ලෝහ බෝල වල ආරම්භක උෂ්ණත්වය අපි ගත්තේ නැහැ. නමුත් අපි දන්නවා. මොකක්ද දන්නේ? ඒක අර නටන ජලයේනේ තිබුණේ. ඔයගලන්ට ඉඩක් තියෙනවා නම් අර පාඨාංක කියලා ලියපු තැන ඒ පාඨාංක වලදී එතනම පොඩි තැනක් ඉඩක් තියෙනවා නම් ලියා ගන්න. ලෝහ බෝල වල ආරම්භක උෂ්ණත්වය. ලෝහ බෝල වල ආරම්භක උෂ්ණත්වය ඒක අපි ගමු මොනාරි T3 කියලා. T3 ඒකත් පාඨාංකයක් විදිහට අපි ගත්තේ නැහැ. අතන අපි දන්නවා ඒක T3. ඒතකොට T3 අගය සෙල්සියස් 100යි. මොකද නටන ජලයක තිබුණේ. එහෙනම් මෙතන තමයි සෙල්සියස් 100. දැන් මොකද වෙන්නේ? දැන් අපි ලෝහ බෝල දාලා සෙල්සියස් 100 තියෙන ලෝහ බෝල දාලා උෂ්ණත්ව මානය දෙස බලාගෙන ඉන්නවා මන්ත්‍රණය කරගෙන. ඒකට 25 උෂ්ණත්වය එන්න වැඩි වේගන යනවා. 100 උෂ්ණත්වයේ ශනිකව මොනවා වේගන යනවද? අඩු වේගන යනවා. අවසානයේ පොදු උෂ්ණත්වයකට දෙදෙනාමපත් වෙනවා. ඒක තමයි අපි 35 කියලා ගත්තේ. එතකොට මේ 35 කියන උෂ්ණත්වය නැත්නම් අපි T2 කියලා අපි උතනින් ගත්තා. මේක T1, මේක T3. එතකොට මේ තියෙන ලෝහ බෝල වල උෂ්ණත්වය, මේ තියෙන මිශ්‍රණය උෂ්ණත්වය, මෙතන කැලරි මීටරයේ සහ ජලයේ උෂ්ණත්වය. ඔන්න ඔය ටිකන තියෙන්නේ. දැන් මට කියන්න කවුද තාපය පිට කරන්නේ? කවුද තාපය පිට කරන්නේ? තාපය පිට කරන්නේ සෙල්සියස් 100 තිබෙන ලෝහ බෝල. කවුද තාපය ලබා ගන්නේ? තාපය ලබා ගන්න දෙන්නෙක් ඉන්නවා. කවුද දෙන්න? එක්කෙනෙක් මේ ජලය. ජලය තාපය අරගෙන 25 ඉඳලා උෂ්ණත්වය වැඩි කරගෙන යනවා. ඊට අමතරව තව කෙනෙක් ඉන්නවා. අනිත් කෙනා කවුද? අනිත් කෙනා තමයි කැලරි මීටරය. ඒතර කැලරි මීටරයත් තමන්ගේ තාපය මේ උෂ්ණත්වය වැඩි කරගෙන යනවා. එහෙනම් ඒ දෙන්නම මොකද කරන්නේ? තාපය ලබා ගන්නවා. ලෝහ බෝල තාපය පිට කරනවා. පරිසරයට තාප හානියක් නැත්නම් ලෝහ බෝල පිට කළ තාපය සමාන වෙනවා ජලය සහ කැලරි මීටරය ලබාගත්තු තාපයට. එහෙනම් අපි මේ වාක්‍යය ලියාගමු. අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. ලෝහය පිට කළ තාපය සමානයි ලෝහය පිට කළ තාපය සමානයි කවුද ගන්නෙ? ජලය ගත් තාපය තව කෙනෙක් ගන්නවා. අනිත් කෙනා කැලරි මීටරය ගත් තාපය. ඔය විදිහටයි වෙන්නේ. ලෝහය පිට කළ තාපය හොයන්න දාන සමීකරණය mc θ. ජලය ගත් තාපය හොයන්න දාන සමීකරණයක් mc θ. කැලරි මීටරය ගත්තු තාපයත් mc θ. හරි. දැන් අපිට මේවට අගයන් දාන්න වෙනවා. ලෝහය පිට කළ තාපයේදී අපිට හොයන්න වෙනවා ලෝහයේ ස්කන්ධය. මෙතන m කියන්නේ ලෝහයේ ස්කන්ධය. කොහොමද අපි ලෝහයේ ස්කන්ධය හොයන්නේ? ඔයගලන්ට මතක ඇති අර ඉස්සෙල්ලා රූපය ඔයගොල්ලෝ බැලුවා නම් එහෙම ලෝහ බෝල දාන්න ඉස්සෙල්ලා කැලරි මීටරය සහිත මේ ජලයේ ස්කන්ධය අපි මැනගත්තා. අපි ඒකට ගත්තේ m2 කියලා. m2 යගේ ආවේ ග්‍රෑම් 500ක්. ඊට පස්සේ අපි මේකට ලෝහ බෝල දැම්මා. ලෝහ බෝල දාලා ඉවර වෙලා නැවත ස්කන්ධය කිරුවා. එතකොට ආවේ මොකක්ද? m2. m2 යගේ ආවේ ග්‍රෑම් 600ක්. එතකොට ලෝහ බෝල වල ස්කන්ධය කීයද? ලෝහ බෝල දාන්න ඉස්සෙල්ලා 500යි දැන් මම 600යි. එහෙනම් ලෝහ බෝල ස්කන්ධය 100ක් වෙනවා. ඒක ආවේ කොහොමද? m2 වල. sorry මෙතන අපි ගත්තේ m3 නේ. m3 වලින් අඩු කරනවා මොකක්ද? m2. එහෙනම් මෙතෙන්ට මම ලියනවා m3 ඍණ m2. හරි. C කියන්නේ මොකක්ද? C තමයි ලෝහයේ විශිෂ්ට තාපධාරිතාව. ඒතර ලෝහයේ විශිෂ්ඨාපධාරිතාව තමයි අපි හොයන්න යන්නේ. ඒක අපි දන්නේ නැහැ. ඒක මම C කියලාම ගන්නවා. C. θ කියන්නේ
තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස කාගේද? ලෝහ බෝලවල. ඒතර ලෝහ බෝලවල ආරම්භක උෂ්ණත්වය T3 වල තිබුණ එක 100යි කියලා අපි ගත්තේ. දැන් තියෙන්නේ T2 වල. එහෙනම් අපි ඉලක්කමී සංකේත වලින් දානවා නම් උෂ්ණත්ව වෙනස වෙන්නේ T3 ඍණ T2. සමානයි. දැන් තියෙන්නේ ජලයේ ස්කන්ධය. ජලයේ ස්කන්ධය කොහොමද හොයන්නේ? ඔයගලන්ට මතක ඇති හිස් කැලරිමීටරයේ ස්කන්ධය අපි ගත්තා. හිස් කැලරිමීටරයේ ස්කන්ධයේ m1 මන්ත දණ්ඩ දානවා. දැන් ඊට පස්සේ ජලය දාපුවා m1 යගේ ආවේ අපිට 300යි ග්‍රෑම්. දැන් ජලය දැම්මයින් පස්සේ ග්‍රෑම් 500ක් වුණා. එහෙනම් ජලයේ ස්කන්ධය හොයන්න කිව්වොත් ඔයගොල්ලෝ මොකද කරන්නේ? මේ 500න් 300 අඩු කරනවා. ඒ කියන්නේ m2න් මොකක්ද අඩු කරන්නේ? m1. එහෙනම් අපිට මෙතෙන්ට ලියන්න පුළුවන් m2 ඍණ m1. C කියලා කියන්නේ ජලයේ විශිෂ්ට තාපධාරිතාව. ඒක අපි දන්නවා 4200. නමුත් අපි සංකේත වලින් ගත්තේ C1 කියලා යාට. C1. එතකොට තීටා කියන්නේ මොකක්ද? ජලයේ උෂ්ණත්ව වෙනස. ජලයේ ආරම්භක උෂ්ණත්වය T1, අවසන් වෙච්ච උෂ්ණත්වය T2. ඒතකොට දැන් අපිට සිද්ධ වෙනවා T2න් අඩු කරන්න මොකද්ද? T1. එහෙනම් මෙතෙන් දෙනවා T2 ඍණ T1. done. මෙතන m කියන්නේ කැලරිමීටරයේ ස්කන්ධය. හිස් කැලරිමීටරයේ ස්කන්ධයේ මන්ත දණ්ඩත් එක්ක අපි ගත්තේ m1. එහෙනම් මෙතෙන් දෙනවා m1. ඊට පස්සේ C කියලා කියන්නේ කැලරිමීටරයේ විශිෂ්ට තාපධාරිතාව. අපි ඒකට ගත්තේ C2 කියලා. ඔයගොල්ලන්ට මතක ඇති ඒක අපි C2 කියලා පාඨාංග යටතේ අර ගණනය කිරීමේදී ලියා ගන්න කියලා කිව්වා. තීටා කියලා කියන්නේ කැලරිමීටරයේ උෂ්ණත්ව වෙනස. කැලරිමීටරයත් මුලින් තිබුණේ ආරම්භක ජලයේ උෂ්ණත්වයමයි 25. දැන් තියෙන්නේ 35. එහෙනම් වෙනස හොයන්න T2න් T1 නැත්නම් 35න් 25ක් අඩු කරන්න ඕන. ඒ කියන්නේ T2 ඍණ T1. right. ඔන්න ඔතෙන්ට එනකම් ඔයගොල්ලන්ට පුළුවන් දැන් ලියා ගන්න මේ වීඩියෝ එක නවත්තලා ඔය ටික ඉක්මනින් ලියා ගන්න. ඊට පස්සේ අපි ඉතුරු ටික හදාගෙන යමු. දැන් මම හිතනවා ඔයගොල්ලෝ මේ ටික ලියාගෙන ඉවරයි කියලා. දැන් එහෙමනම් ආයෙ ලියන්න නැතුව මේ පැත්ත බලන්න. දැන් අපි බලමු M3 කියලා කියන්නේ මොකක්ද? M3 කියලා කියන්නේ ලෝහ බෝල දැම්මයින් පස්සේ ස්කන්ධය. ඒක අර ඔයගොල්ලන්ට මතක ඇති ලෝහ බෝල දැම්මයින් පස්සේ ස්කන්ධය ආවේ ග්‍රෑම් 600යි. එහෙනම් මෙතෙන්ට දැම්ම 600. ඍණ M2 කියලා කියන්නේ ජලය සහිත කැලරිමීටරයේ ස්කන්ධය ලෝහ බෝල දාන්න පෙර. ඒකේ අපි ගත්තේ ග්‍රෑම් 500යි. ඊට පස්සේ මේක අපිට කිලෝග්‍රෑම් කරන්න ඕනේ. ඒ නිසා 1000න් බෙදුවා. C කියලා කියන්නේ ලෝහ බෝලවල විශිෂ්ට තාපධාරිතාව දන්නේ නැහැ. ඒක තමයි හොයන්න යන්නේ. ඊට පස්සේ T3 කියලා කියන්නේ ලෝහ බෝලවල ආරම්භක උෂ්ණත්වය 1 සෙල්සියස් 100 තිබුණේ. ඍණ T2 කියන්නේ අවසාන මිශ්‍රණයේ පොදු උෂ්ණත්වය 135යි. සමානයි. ඊට පස්සේ M2 කියලා කියන්නේ මෙතන ජලය සහිත කැලරිමීටරයේ ස්කන්ධය 1 ග්‍රෑම් 500යි. ඍණ M1 කියන්නේ හිස් කැලරිමීටරයේ ස්කන්ධය ග්‍රෑම් 300යි. C1 කියලා කියන්නේ ජලයේ විශිෂ්ට තාපධාරිතාව 4200යි. මේක 1000න් බෙදන්න ඕන. ග්‍රෑම් වලින් දාපු නිසා කිලෝග්‍රෑම් කරන්න. T2 කියලා කියන්නේ ජලයේ කියන්නේ ඉහළ ගිය උපරිම උෂ්ණත්වය T2 35යි, T1 25යි. ඒතර මෙතන එනවා 35 ඍණ 25. ධන ඊට පස්සේ අපි M1 කියන්නේ හිස් කැලරිමීටරයේ ස්කන්ධය. ඒක අපි ගත්තේ ග්‍රෑම් 300යි. කිලෝග්‍රෑම් කරන 1000න් බෙදුවා. ඊට පස්සේ C2 කියන්නේ කැලරිමීටරයේ විශිෂ්ට තාපධාරිතාව. ඒක අපි දීලා තිබුණා 400යි කියලා ගන්න කියලා. ඊට පස්සේ T2 කියන්නේ මේකෙත් ඉහළ ගිය උෂ්ණත්වය 35යි, T1 කියන්නේ 25යි. එතකොට 35 ඍණ 25. ඔයගොල්ලන්ට දැන් ඔය ආපු විදිය දැන් මම මේ කියන ඒවා අහගෙන ලියාගත්තා නම් හොඳයි. එතකොට ඔයගොල්ලන්ට මේක නවත්තලා ආයෙමත් ලියන්න පුළුවන්. ඔය ටිකත් ලියන්න. ඊට පස්සේ අපි සුළු කරන එක ඊළඟට බලමු. මම හිතනවා දැන් ඕගොල්ලෝ මේක ලියාගෙන ඉවරයි කියලා.
අපි දැන් එහෙනම් සුළු කරන්න ගමු. 600න් 500ක් ගියාපුවාම අපි දන්නවා 600න් 500ක් ගියාපම 100යි. ඒක බෙදන්න ඕන 1000න්. 100 දන්නේ නැහැ. මෙතන එනවා 100න් 35ක් ගියාපුවාම බිංදුවෙන් 5ක් බෑ. ඔයගොල්ලන් කැල්කියුලේටරේ පාවිච්චි කරලා සුළු කරලා ගත්ත එකේ ඔයගොල්ලන්ට නම් මෙතන 10න් 5ක් 5යි. ඒතකොට මෙතන තියෙන 9යි 9න් 3ක් 6යි. ඒකට 65ක් වෙනවා. සමානයි. මෙතන 500න් 300ක් ගියාම 200යි. බෙදීම 1000 වැඩි කිරීම 4200 35න් 25ක් ගියාම 10යි. දාන්න. මෙතන මේ විදිහටම එනවා. මම ඒක ওই විදිහටම කියන්නම්. 300 බෙදීම 1000 වැඩි කිරීම 400 35න් 25ක් ගියාම 10යි. හරි. දැන් ඉතින් ඔයගොල්ලන්ට මේවා කැල්ලකින් සුළු කරලා වේගෙන් අරගන්න පුළුවන්. මම ලොකුවට සුළු කරන්න අවශ්‍යත් නැහැ. දැන් සුළු කරගන්න පුළුවන්. නමුත් අපි බලමු සුළු කරගෙන යන්න. අපිට මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපුණා. එතකොට මෙතන එනවා 65යි c බෙදීම 10. 65 10 6.5. 6.5යි c සමානයි. මෙතන සුළු කරන්න පුළුවන්. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපුවා. මේ බිංදුවට මේ බිංදුව කැපුවා. 4200 දෙකෙන් වැඩි වුණාම 8400යි. දන්න. මෙතන බිංදු දෙකට මේ බිංදු දෙක කැපුවා. මේ බිංදුවට මේ බිංදුව කැපුවා. 400 3න් වැඩි කරපුවම 3 වරක් 0.0යි 3 වරක් 4 12යි. 1200යි. ඊට පස්සේ 6.5 c සමානයි මේ දෙක එකට එකතු කරන්න ඕන. මේ දෙක එකට එකතු කරොත් 0.0.0යි ඊළඟ 0.0.0යි. මෙතන 2යි 4යි 6යි. මෙතන එනවා 1යි 8යි 9යි. 9600. ඊට පස්සේ 9600 බෙදන්න ඕන 6.5යි. එතකොට c සමානයි 9600 බෙදීම 6.5. ටක් ගාලා කැල්කියුලේටර් එකකින් ගහලා බලන්න කීය දෙන්නේ කියලා. හරි. 1476.9 ගාණක් මම හිතන්නේ ඉන්නේ. ඔයගොල්ලෝ බලන්න 9 2ක් කියලා මට ආවේ. හරි වැරදි ඔයගොල්ලෝ බලන්න කැල්කියුලේටරේ මම මේ දැන් වැඩ තේරම් කරද්දී කැල්කියුලේටර් පාවිච්චි කරද්දී කරදරයි. ඒ නිසා මම වේගෙන් අපි හදලා ගත්තේ වරදින්න පුළුවන්. මොනවද ඒකකේ? වැදගත් වෙනවා ඒකකය දාන්න. මොනවද ඒකකේ? විශිෂ්ටාපදාරිතාවයේ ඒකක ජූල් කෙල්විනයට කිලෝග්‍රෑමයට කියලා එන්නේ. K ඍණ 1 kg ඍණ 1 j 1476.9යි 2යි කියලා එනවා. එහෙනම් ඔන්න ඔයගොල්ලන්ට දැන් පැහැදිලි කොහොමද විශිෂ්ටතාපදාරිතාව හෙළුවේ. අපි ලෝහ බෝල නැත්නම් ලෝහයක විශිෂ්ටතාපදාරිතාව හොයපු විදිහ ගැන දැන් අවබෝධයක් ආවා. ගණනය කිරීමත් පැහැදිලි. ඒ ටිකම අවබෝධ කරගන්න පුළුවන්. දැන් මේකෙන් අහන්න පුළුවන් තව පොඩි ගැටලු ටිකක් තියෙනවා. මොනවද මේ ගැටලු එන්නේ මොනවද කියලා අපි කතා කරමු. අපි මෙන්න මේ විදිහට පොඩි ගැටලු කියලාම ලියන්නකෝ ගැටලු. දැන් පළවෙනි ගැටලුව ඉහත පරීක්ෂණයේදී ලෝහ බෝල වෙනම බන්සන් 1000කින් ඍජුව රත් නොකර ලෝහ බෝල වෙනම බන්සන් 1000කින් ඍජුව රත් නොකර ජල තාපකයක් තුල තබා ගැනීමට හේතු දක්වන්න. ජල තාපකයක් තුල තබා ගැනීමට හේතු දක්වන්න. එහෙනම් ඇයි අපි මේ අර නිකල්සන් තාපකය තුල තියලා ගත්තේ? දැන් ඔයගොල්ලන්ට මම මේ නිකන් මතක් කරන්නම්. දැන් නිකල්සන් තාපකය කියන එක මම හිතනවා ගාන හදලා ඉවරයි කියලා මම බෝඩ් එක මකනවා. ඔයගොල්ලෝ ලියාගෙන ඉවරයි දැන්.
අපිට නිකල්සන් තාපකයක් හොයාගන්න බැරුව ගියොත් අපි මොකද කරන්නේ? අපිට පුළුවන් මේ විදිහට බීකර් එකකට ජලය දාලා තෙපා උඩ තියලා මේක රත් කරන්න මොනවා හරි අපි දැල් ගොට්ටක් තුල නැත්නම් දැල් වලින් අසුරන ලද කොටසක් තුල අර ලෝහ බෝල ටික නූලකින් ඔහම ඉල්ලලා ගිල්ලලා තියෙනවා. ගිල්ලලා තියලා හොඳටම ජලය නටන මොහොතේදී මේක අරගෙන අර කැලරිමීටරයට දාන්න පුළුවන්. ඉතින් එහෙම ඒවා කරන්න පුළුවන්. නමුත් හරියටම කරන්න තමයි අරක දැම්මේ. නැත්නම් අපිට මේ වගේ ලෝහ බෝල ටික රත් කරලා දාන්න පුළුවන්. එකින් එක දාන එකේ අපහසුතාවක් තියෙනවා මේ ක්‍රමයට දාද්දී. නමුත් අරකින් අපිට ඒ විදිහට ටිකෙන් ටික ඇතුල් කිරීමක් කරන්න පුළුවන්. ඒක වාසිය. නමුත් අපි අහපු ප්‍රශ්නේ ඔක නෙමෙයි. අහපු ප්‍රශ්නේ මොකද්ද? ඇයි අපි මේ නටන ජලය තුල තියලා මේක රත් කරේ නිකම්ම බන්සන් 1000කයට අල්ලලා මේ බෝල ටික රත් කරන්න තිබුණා. එහෙම රත් කරන්නේ නැතුව අර විදිහට රත් කළේ ඇයි? එතකොට මේකට හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි මේ බන්සන් 1000කකින් රත් කරනකොට හැම බෝලයක්ම ඒකාකාරීව රත් වෙන්නේ නැහැ. මොකද යටම දැල්ලට ළඟින්ම තියෙන බෝලේ වැඩිපුර රත් වෙනවා, උඩින් තියෙන ඒවා අඩුවෙන් රත් වෙන්නේ. ඒකට ඒ විදිහට අපිට ඒකාකාරීව රත් කරන්න බෑ. හැබැයි ජල තාපකයේ තුල තියලා රත් කරනකොට ඒකාකාරී ලෙස රත් වීමක් වෙනවා. එහෙනම් අපි ලියාගමු 1 පළවෙනි හේතුව පිළිතුරට. පළවෙනි හේතුව ලෝහ බෝල සියල්ල ඒකාකාරී ලෙස රත් වීම. ලෝහ බෝල සියල්ල ඒකාකාරී ලෙස රත් වීම. ඒ පළවෙනි එක. දෙවෙනි හේතුව මොකක්ද? දැන් අපි හිතමු බන්සන් දැල්ලෙන් රත් කෙරුවා කියලා. බන්සන් දැල්ලෙන් රත් කරපුවාම රත් වෙච්ච උෂ්ණත්වය හොයාගත්තා හැකියි. දැල්ලේ උෂ්ණත්වය තනින් දැල්ලෙන් ඈත් වෙනකොට උෂ්ණත්වය අඩු වැඩි වෙනවා. ඒක අපිට උෂ්ණත්වය දන්නේ නැහැ. නමුත් අපිට මේ නටන ජලය තුල තියලා රත් කරද්දී නටන ජලයේ උෂ්ණත්වයේ නියතයක්. ඒක 100යි. එහෙනම් ලෝහ බෝලවල උෂ්ණත්වය අපිට මැන ගැනීම පහසු වීම. එහෙනම් අපි ඊළඟ එක ලියාගමු. නටන ජලයේ උෂ්ණත්වය නියතයක් වන හේයි. නටන ජලයේ උෂ්ණත්වය නියතයක් වන හේයි. ලෝහ බෝලවල උෂ්ණත්වය මැන ගැනීම පහසු වීම. ලෝහ බෝලවල උෂ්ණත්වය මැන ගැනීම පහසු වීම. හරි. එහෙනම් දැන් ඒ ප්‍රශ්නෙට විභාගයට ඇහුවොත් එහෙම ප්‍රශ්නයක් අපිට ඒකට උත්තරයක් දුන්නා. ඊට පස්සේ මම මේ තව පොඩි ප්‍රශ්නයක් අහනවා. අපි මේ කැලරිමීටරයේ ආරම්භක ජලයේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා 5කින් විතර අඩුවෙන් ගන්න. එතකොට අවසන් උෂ්ණත්වය අපි 5කින් විතර වැඩි වෙන විදිහට තමයි යකඩ බෝල එකතු කළේ. ඒකත් අහන්න පුළුවන් ඇයි කියලා. අපි ඒකත් ලියාගමු ඊළඟ ගැටලුව විදිහට ඕකේ. දැන් ඊළඟ ගැටලුව. මෙම පරීක්ෂණයේදී ජලයේ ආරම්භක උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා සෙල්සියස් 5කින් පමණ අඩුවනසේගෙන සෙල්සියස් 5කින් පමණ අඩුවනසේගෙන එහි අවසන් උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා සෙල්සියස් 5කින් පමණ වැඩි වන තෙක් ලෝහ බෝල එකතු කිරීමට හේතුව කුමක්දයි දක්වන්න. ලෝහ බෝල එකතු කිරීමට හේතුව කුමක්දයි දක්වන්න. අපි ඔය තාපය පිළිබඳ පරීක්ෂණවලදී ඔය උපක්‍රමය පාවිච්චි කරනවා. 5ක් විතර අඩුවෙන් අරගෙන 5ක් විතර වැඩි වෙනකන් දාන්න. එයි මේකට හේතුව. දැන් චුට්ටක් බලන්න. හරි. ඔන්න මම දැන් උත්තරය දෙන්න යනවා. ඒ නිසා හැමෝම ලියන එක නවත්තලා වැඩ නවත්තලා බලන්න. දැන් මේ තියෙන්නේ මොනවා හරි වාචනයක්. ඔය විදිහට තියෙනවා. දැන් මේ වාචනයේට ජලය දාලා තියෙනවා. පරිසර උෂ්ණත්වය කීයද? පරිසර උෂ්ණත්වය සෙල්සියස් 30යි. මේ පැත්තේ පරිසරයමයි තියෙන්නේ. මේ පැත්තේ සෙල්සියස් 30යි. දැන් මම හිතනවා මම මේක කොටස් දෙකකට වෙන් කර ගන්නවා මෙහෙම. මේ තියෙන්නේ ආරම්භක ජලය කියලා හිතන්න. ආරම්භක ජලයේ උෂ්ණත්වය කීයද දැන්?
25යි. ජලයේ ආරම්භක උෂ්ණත්වය 5ක් අඩු වෙන්නේ ගත්තොත් 25යි. දැන් මට කියන කාගේද උෂ්ණත්වය වැඩි? ඇතුලේ උෂ්ණත්වය අඩුයි. එළියේ උෂ්ණත්වය වැඩි. තාපය යන්නේ කොහේඳලා කොහාටද? තාපය යන්නේ අපි මුල් වීඩියෝ එකෙන් කතා කළා. තාපය ගමන් කරන්නේ උෂ්ණත්වයේ වැඩි තැන ඉඳලා උෂ්ණත්වය අඩු තැනට. එහෙනම් දැන් තාපය මෙන්න මේ විදියට 30 ඉඳලා 25 දක්වා ගමන් කරනවා වෙනස 5යි. අපි හිතමු මේ විදිහට ගිය ඇතුළට ගිය තාපය ජූල් 200යි කියලා. ජූල් 200ක් ඇතුළට තාපය ආවා. ඇතුලේ සීතල වෙලා තියෙන මුල් අවස්ථාවේ. දැන් මේ පැත්ත මම ගන්නවා ලෝහ බෝල එකතු කෙරුවයින් පස්සේ තියෙන අවස්ථාව. ලෝහ බෝල එකතු කෙරුවයින් පස්සේ කීයද මේකේ උෂ්ණත්වය? 35යි. පරිසර උෂ්ණත්වයට වඩා 5කින් වැඩිනේ. අන්න 35යි. 35 නම් දැන් මට කියන්න කාගේද උෂ්ණත්වය වැඩි? 35 නම් කාගේද උෂ්ණත්වය වැඩි? දැන් උෂ්ණත්වය වැඩි, ඇතුළත උෂ්ණත්වය වැඩි, එළියේ උෂ්ණත්වය අඩුයි. දැන් මේ තියෙන්නේ ලෝහ බෝල එකතු කලයින් පස්සේ තියෙන විදිහ. දැන් තාපය යන්නේ උෂ්ණත්වය වැඩි තැන ඉඳලා අඩු තැනට. ඒ කියන්නේ ඇතුළේ ඉඳලා එළියට. වෙනස කීයද? ඒත් 5යි. 5ක වෙනසකදී සිදුවන තාප හෝමාරුව මේ තාප හෝමාරුවට මේ පැත්ත මොනවා වෙන්න ඕනද? සමාන විය යුතුයි. එහෙනම් දල වශයෙන් මෙතනුත් එළියට ගිය තාප ප්‍රමාණය ජූල් 200යි. එහෙනම් දැන් අපිට පැහැදිලි වෙනවා මුලින් ඇතුල් වෙච්ච තාපය අවසානයේ පිට වූ තාපයට සමානයි. ඒතකොට ඇතුල් වෙලත් නැහැ, පිට වෙලත් නැහැ, පරිසරයට තාප හානියක් උනේ නැහැ කියලා සලකන්න පුළුවන්. එහෙනම් මෙතනදී පරිසරයට සිදුවන තාප හානිය අවම කරන්න තමයි අපි මෙන්න මේ උපක්‍රමය පාවිච්චි කළේ. ඒතකොට අපි එහෙනම් ඒක අපි ලියාගමු උත්තරේට. අපි ඔයගලන්ට ලියද්දි ඔයගලන්ට ඕනනම් මේක තේරුම් ගන්න මෙන්න මේ මම ඇඳපු සටහන ඔයගලන්ට වැදගත් වෙයි. ඔයගොල්ලෝ ඒක මතක තියාගන්න ලේසි වෙන්න මේ සටහන ඕනනම් පොඩියට පැත්තකින් ඇඳගෙන ඊට පස්සේ ඉස්සරහින් ඔයගලන්ට නෝට් එක ලියා ගන්න පුළුවන්. ඕනනම් මේ වීඩියෝ එක නවත්තලා මේක ටග් ගාලා අදින්න. වීඩියෝ එක නවත්තලා ටග් ගාලා අදින්න ඇඳලා මේ ඉස්සරහින් අපිට පුළුවන් ලියා ගන්න. හරි. මම හිතනවා දැන් ඔයගොල්ලෝ ඇඳලා ඉවරයි කියලා. එහෙමනම් අපිට දැන් මේක උත්තරේ ලියමු. එන උත්තරේ ලියන්න යන්නේ අපි ලියාගමු. ආරම්භක ජලයේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා සෙල්සියස් 5කින් අඩු වූ නිසා ආරම්භක ජලයේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා සෙල්සියස් 5කින් පමණ අඩු වූ නිසා උෂ්ණත්වය වැඩි පරිසරයේ සිට උෂ්ණත්වය වැඩි පරිසරයේ සිට පද්ධතිය තුලට තාපය ගමන් කිරීම සිදු වේ. පද්ධතිය තුලට තාපය ගමන් කිරීම සිදු වේ. හරි. ඊළඟ කරුණ ලියන්නකො. මොකද ඊළඟ කරුණ ලියන්නේ? ඊළඟට අපිට ලියන්න පුළුවන් يعني පද්ධතියේ අවසන් උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා සෙල්සියස් 5කින් පමණ වැඩි වූ විට උෂ්ණත්වය වැඩි පද්ධතියේ සිට උෂ්ණත්වය අඩු පරිසරය දක්වා තාපය ගමන් කිරීම සිදු වේ. මෙහිදී පිටවන තාපය මුලින් ඇතුළු වූ තාපයට ආසන්න වශයෙන් සමාන වීමෙන් මෙහිදී පිට වූ තාපය මුලින් ඇතුළු වූ තාපයට ආසන්න වශයෙන් සමාන වීමෙන් තාප හානියක් නැතයි සැලකිය හැකිය. එබැවින් පරිසරයට සිදුවන තාප හානිය අවම කිරීම සඳහා
මෙම ක්‍රමය භාවිතා කරයි. මෙම ක්‍රමය භාවිතා කරයි. හරි. ඔය විභාගයට අහන්න පුළුවන් ප්‍රශ්න. තව ප්‍රශ්නයක් තියෙනවා විභාගයට අහන්න පුළුවන්. ඒකට අපි විභාගයට අහන දේවල් කලින් අහලා ඇරියම ඔයගලන්ට ටක් ගාලා මතක් වෙයි මේ තියෙන්නේ අහන ඒවා ටක් ගාලා උත්තරෙත් ඔයගලන්ගේ තියෙනවා. ඒ නිසා මේකත් ලියාගමු. ඊළඟ ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්න ලියන්න. ලෝහයේ කුඩා කැබලි සමූහයක් වෙනුවට ලෝහයේ කුඩා කැබලි සමූහයක් වෙනුවට තනි විශාල ලෝහ කැබැල්ලක් යොදා නොගැනීමට හේතුව කුමක්ද? තනි විශාල ලෝහ කැබැල්ලක් යොදා නොගැනීමට හේතුව කුමක්ද? හරි. දැන් ඔයගොල්ලන්ට මම කිව්වා කුඩා බෝල විදිහට තියෙන කුඩා ලෝහ කැබලි තමයි දාන්නේ. අපි මේ විදිහට ලෝහ කැබලි දාන්න නැතුව අපි අර ජල තාපකයේ තුල අපි විශාල ලෝහ කුට්ටියක් තියෙනවා. ලෝහ කුට්ටියක් තියලා මේකට දාන්න. මේකට දාලා කැලරිමීටරය තුලට දාලා අර පරීක්ෂණය කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. මොකක්ද ගැටලුව? අර විශාල ලෝහ කුට්ටියකින් තාපය එළියට එන්න ගතවන කාලය ගොඩක් වැඩි. මේකේ තියෙන තාපය එළියට එන්න ගතවන තාපය කාලය ගොඩක් වැඩි. මේ වගේ පොඩි ලෝහයක ඉක්මනින් මේක ඇතුලේ තියෙන තාපය එළියට එනවා. එතකොට මේ විශාල ලෝහයකින් තාපය එළියට එන්න ගතවන කාලය වැඩි වෙන්න මේ පද්ධතියෙන් එළියට යන තාප හානි වෙන ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන නියම උෂ්ණත්වය අපිට ලැබෙන්නේ නැහැ. මොකද හේතුව වැඩි හරියක් තාපේ කාලය ගත වෙනවා නියම උෂ්ණත්වයට එන්න. ඒ අතරතුර එළියට යන තාප ප්‍රමාණය වැඩි වීමක් වෙනවා. ඒ නිසා තාප හානිය වැඩි වෙනවා. මේ විදිහට විශාල ලෝහ කැබැල්ලක් ගත්තම ඒ හින්දායි අපි කුඩා ලෝහ කැබලි ගන්න. අපි ඊළඟ ඒකට පිළිතුර විදිහට ලියාගමු. විශාල ලෝහ කැබැල්ලක් යොදාගත් විට විශාල ලෝහ කැබැල්ලක් යොදාගත් විට එය තාපය පිට කරමින් අවසන් පොදු උෂ්ණත්වය කරා ළඟා වීමට එය තාපය පිට කරමින් අවසන් පොදු උෂ්ණත්වය කරා ළඟා වීමට වැඩි කාලයක් ගත වේ. එවිට එම කාලය තුල පරිසරයට සිදුවන තාප හානි ප්‍රමාණයද වැඩි වීම සිදු වේ. මේ නිසා නිවැරදි පාඨාංක ලබා ගැනීම අපහසුය. අවසන් පොදු උෂ්ණත්වය තරමක අඩු වගයක් ගන්න. මොකද හානි වෙන ප්‍රමාණය වැඩි වෙන්න ඉහළට යන උෂ්ණත්වය ඉහළට යන්නේ නැහැ තරම්ම අඩු වෙලා තියෙනවා. අවසන් උෂ්ණත්වය තරමක අඩු වගයක් ගන්න. හරි. එහෙමනම් අපේ පරීක්ෂණය මම මෙතනින් ඉවර කරනවා. එහෙනම් අපි අද මේ කතා කළා මේ වීඩියෝ එකෙන් මොකක්ද පරීක්ෂණය? ඒ තමයි ලෝහයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම. මොකක්ද ක්‍රමය? මිශ්‍රණ ක්‍රමය. ඒතර මිශ්‍රණ ක්‍රමයේ ආශ්‍රිතව අපි කොහොමද ලෝහයක විශිෂ්ට තාප ධාරිතාව හොයාගත්තේ කියන පරීක්ෂණය ඒ අවශ්‍ය උපකරණ එකේ පියවර පාඨාංක ඒවා ගණනය කිරීම මම ඒවා පිළිවෙලට කතා කරලා ඔයගලන්ට මේකෙන් ඒක අවසන් කළා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟට බලාපොරොත්තු වෙනවා කතා කරන්න අවස්ථා විපර්යාස කියන්නේ මොනවද? අවස්ථා විපර්යාස ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ඒ වීඩියෝ එකත් ඔයගොල්ලෝ ළඟදීම බලාපොරොත්තු වෙන. අපි මේක ඔයගොල්ලන්ට නොමිලේ බලන්න පුළුවන් පාඩමක් විදියට මේක මම ඉවර කරනකම්ම ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. එක වීඩියෝ වලින් අපි ඒවා ඉදිරිපත් කිරීමක් කරනවා. මම ඒකට නැවතත් ඔයගොල්ලන්ට දිගින් දිගටම අර අංක ලියන්න යන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ මේක පුරුදු වෙච්ච අය ඉන්නේ. මගේ දුරකථනයට WhatsApp මගින් පණිවිඩයක් දාලා මොනවා හරි නොතේරෙන තැන් මේ පාඩමට අදාළ නොවන ප්‍රශ්න අහන්න එපා. එහෙම ඇහුවට මට උත්තර දෙන්න විදියක් නැහැ. මොකද ඔයගොල්ලන්ට ළමයි සමහර විවිධ ප්‍රශ්න අහලා තියෙනවා විවිධ ඒවායින් එන.
එහෙම අහන්න එපා. මම මේ කිව්වේ මේ ප්‍රශ්නෙට මේ අද කරපු පාඩමට අදාළ නොතේරෙන තැන් කතා කරන්න. අපි ගැටළු වලට විසඳීම් දෙනවා වෙනම. මේ පාඩම අවසන් වුණායින් පස්සේ අපි ගැටළු කතා කරනවා. එතකොට අපි ගැටළු වලට උත්තර ලියන්න ගමු. නමුත් මෙතන නොතේරෙන තැන් ඒ වගේ ඒවා තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ පාඩමට අදාළව WhatsApp මගින් මට ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ඒව අහන්න. වෙනත් පාඩම් වල තියෙන ප්‍රශ්න අහන්න එපා. ඒතකොට ඒකට මට උත්තර දෙන්න ගියාපුවම ඒ ඔයගොල්ලන්ට කියන්නේ මටම කාලේ නාස්ති වෙනකොට වෙනවා. මොකද අපි ඉතාලම කාර්යබහුලයි මේ දවස්වල. සමහරවිට මම මැසේජ් කරනකොට ඔයගොල්ලෝ දකින්න පුළුවන් මගේ මැසේජ් කරන වෙලාවල් පවා අපි සමහරට රාත්‍රී 12යි 1යි මේ වැඩ කටයුතු ඉවර කරන්න. ඔයගොල්ලන්ට මොකද පහසුවෙන් ආවා වුණාට මේ වීඩියෝ එකක් අපි මේ සඳහා විශාල වෙනසක් දරනවා. අපි සමූහයක් එකතු වෙලා මේක වැඩේ කරන්නේ. මොකද මේ වීඩියෝ එක ගන්න ඕන ඒවා රෙකෝඩ් කරලා ඊට පස්සේ ඒවා එඩිට් කරලා ඊට පස්සේ අහපව අප්ලෝඩ් කරලා ඒ වගේ විදිහට ලොකු වැඩසොගයක් කෙරෙමින් තමයි ඔයගොල්ලන්ට මේක පහසුවෙන් ලැබෙන්නේ. මේ සඳහා අපි විශාල වෙනසක් දරනවා. ඒ නිසා මම දරුවන්ගේ ඉල්ලනවා මම අපි දැන් ඊළඟ වීඩියෝ වල ඉඳලා අපි මේක නියම වෙලාවට බලන වීඩියෝ විදිහට යන්නේ. නිසා හරියට බලන්න. ඒ වගේම ඔයගොල්ලන්ට මේවා හැකියාව ඇති සමහරවිට මේවා ඩවුන්ලෝඩ් කරලා ෂෙයා කරන්න විවිධ දේවල් කරන්න. නමුත් මම ඉල්ලීමක් විදිහට කරනවා ඒක එහෙම කරන්න එපා. අපි මේක බොහොම අමාරුවෙන් කරගෙන යන වැඩසටහනක්. ඒක පහසුවෙන් මේවා කරලා නිකන් ෂෙයා කරලා ඒ විදිහට කරන්න යන්න එපා කියන එක කරනවා. මොකද අපිට සමහරවිට අපි ඒ සඳහා නීතිමය කටයුතු පවා ක්‍රියාත්මක කරලා තියෙන ආයතන වලින් ඒ නිසා ඔයගොල්ලන්ටත් අමාරු වැටෙන්නක් වෙයි. ඒ නිසා ඒවටත් එන්න එපා. ඒතර ඉදිරි වීඩියෝ වලින් නැවතත් අපි හමු වෙමු. එමනම් හැමෝටම ආයුබෝවන්.